දරුවනි අපි දැන් සමාගම් මූල්‍ය ප්‍රකාශ තමයි සාකච්ඡා කරමින් යන්නේ. අපි දැනට අභ්‍යාස 54ක් දක්වා සමාගම් පාඩමට අදාළව කතා කර තිබෙනවා. මේ ගන්න 55 වෙනි අභ්‍යාසය. මම වරක් ගණන කියවනම් හොඳට අහගන්න. 2011 මාර්තු 31 දිනට සීමිත අශෝක පොදු සමාගමේ ශ්‍රේෂ්ඨ පිරික්සුම පහත දී ඇත. ගිරිමිඩම තියෙනවා රුපියල් වටිනාකම් තිබෙන මිලියන වලින්. මිලියනයක්. right? එතකොට බලන්න විකුණුම් ඒ වගේම තියෙනවා 2010 4 දිනට ගෙවිය යුතු ආදායම් බදු වියදම් ගෙව් ආදායම් බදු දේපල පෙරියත හා උපකරණ පිරිවැය ඔය තියෙන්නේ. ඊට අමතරව තියෙනවා 15 2011 3 දිනට දේපල පෙරියත උපකරණ සඳහා වන සමුචිත ෂය 10 බැංකු ණය වරහන් තුල කියනවා 2010 4 දින ලබාගත් අපි ගිණුම් වර්ෂයේ පටන් ගන්න දිනේදීම ලබාගත් වගේ ණයගැතියෝ ගෙව් ලාභාංශ තොග පිරිවැයට ඊළඟට තියෙනවා ප්‍රකාශිත ප්‍රාර්ථනීය සාමාන්‍ය කොටස් සංඛ්‍යාවන මිලියන 10ක් තියෙන වටිනාකම් මිලියන වලින් 2010 4 දින රඳවාගත් ඉපයුම් 300ක් තියෙනවා හිමිකම් කොටස් නිකුතු 250ක් තියෙනවා බැර සන්නම් නාමය පුෂවත්කමක් 200ක් තියෙනවා මුදල් සහ මුදල් වලට සමාන දෑ 266ක් තිබෙනවා. ඊළඟට තියෙනවා අතිරේක තොරතුරු මෙසේය. ශේෂ පිරික්සුමේ දී ඇති වියදම් අයිතම පහත් සඳහන් අයිතමයන්ගෙන් සමන්විතයි. ශේෂ පිරික්සුමේ තියෙන වියදම් කියලා අයිතමයක් මෙතන වියදම්. මේ වියදම් වල සංග්‍රහය ඔබට නම් මෙන්න මේ විදිහට. එතන තියෙනවා විකුණුම් පිරිවැය මිලියන 100ක්, විකිණීම හා බෙදාහැරීම් වියදම් මිලියන 40ක්, පරිපාලන වියදම් මිලියන 30ක් සහ ෂය මිලියන 50ක්. ඊළඟට කියනවා 2010 දින සමාගම මෙහෙයුම් කල්බද්දක් යටතේ යන්ත්‍රයක් අත්පත් කරගෙන තිබෙනවා. මම දන්නවා කල්බදු තියෙනවා මූල්‍ය කල්බදු හා මෙහෙයුම් කල්බදු කියලා. මෙහෙයුම් කල්බද්දක් යටතේ යන්ත්‍රයක් අත්පත් කරගෙන තිබෙනවා. කාලච්ඡේද සඳහා ගෙව් කල්බදු වාරිකය රුපියල් මිලියන 12ක් වූ අතර එම මුදල අතිරේක තොරතුරු අංක 1 දක්වා ඇති විකිණීම හා බෙදාහැරීම් පිරිවැය තුළ ඇතුළත් කර ඇත. කල්බදු වාරිකය ගෙවලා තියෙන මිලියන 12ක් ඒක දැනට තිබෙනවලු විකිණීම හා බෙදාහැරීමේ පිරිවැය තුළ නිෂ්පාදන දෝෂ හේතුවෙන් විකුණුම් සිදුවන අලුත්හැරියා පිරිවැය ආවරණය කරන වගකීම් සහතිකයක් යටතේ සමාගම භාණ්ඩ ලැබි කරනවා. සමාගම වොරන්ටි කාඩ් එකක් දෙනවා භාණ්ඩ විකුණනකොට. වගකීම් සහතිකය සඳහා අපේක්ෂිත අලුත්හැරියා පිරිවැය රුපියල් මිලියන 2ක් වේයයි විශ්වාසවන්ත ලෙස අස්තමේන්තු කර තිබෙනවා. වගකීම් සහතික සඳහා වෙන් කිරීම ප්‍රතිපාදනයේ මිලියන 2ක් කියලා කියනවා. ණය මුදලින් පහෙන් එකක ප්‍රමාණයක් සහ උපජිත පොලිද සමග පළමු වාරිකයේ ගෙවන්න තියෙන 2012 3 දින. ඉදිරි වර්ෂය තුළ ගෙවිය යුතු ණය මුදලින් පහෙන් එකක් කියන එකයි මේකේ තේරුම. පෙරපිලංක 5 2011 31 දිනට තොගේ ශුද්ධ උපලබ්ධගේ මිලියන 30යි. පෙරපිලංක 6 2010 4 දින තිබූ සෑම සාමාන්‍ය කොටස් 4කටම එකක් බැගින් වන ලෙස එකක් රුපියල් 120ක් වූ මිලකට කොටස් නිකුත් කරමින් සමාගම රඳවාගත් ඉපයුම් ප්‍රාග්ධානිත කරලා තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් ගැළපීම් කර නැහැ. කිසිදු ගැළපීමක් කර නැතයි කියලා කියන්නේ. 7. 2010 දෙසැම්බර් 31 දින තිබූ සෑම සාමාන්‍ය කොටස් 5කටම එකක් බැගින් හිමිකම් නිකුතුවක් කරනවා. සියලුම හිමිකම් පාවිච්චි කරන දාතර එකතු කරගත් මුදල් හිමිකම් නිකුත් කිරීමට බැර කර ඇත. හිමිකම් නිකුත් ලැබිච්ච මුළු මුදල හිමිකම් නිකුත් කිරීමට බැර කරලා තිබෙනවලු. 8. කාලච්ඡේදයේ සඳහා වූ ආදායම් බදු ලෙස මිලියන 40ක් ඇස්තමේන්තු කර තියෙන වසරේ බදු වියදම 40 මිලියන 9. ශේෂ පිරික්සුමේ ණයගැතියෝ දක්වා ඇත්තේ 2011 3 දිනට මිලියන 50ක් වූ ණය විශේෂය හිලව් කිරීමෙන් පස්සේ. ණයගැති හිලව් කළා තමයි මේ ශේෂ පිරික්සුමේ ණය විශේෂය පෙන්වා තිබෙන්නේ. හොඳයි. 10. සන්නම් නාමය 2009 4 දින අත්පත් කරගෙන ඇත. ඒ වසර 5ක් සඳහා කාලච්ඡේදයක් තුළදී ක්‍රමක්ෂය කර යුතු වද ආරම්භයේ සිටම ක්‍රමක්ෂය සිදු කර නැත කියලා කියනවා. 11. පරිපාලන වියදම් හා බෙදාහැරීම් වියදම් අතර පිළිවෙලින් 3:2 අනුපාතයට ෂය බෙදාහැරීම කළ යුතුයි. ගලපියංක 12 බලන්න මුදල් හා සමාන දෑ තුළ මිලියන 5ක බැංකු අයුරාවක් සහ මාස 2කින් කල්පිරෙන මිලියන 1ක භාණ්ඩාගාර බිල්පත්ය ඇතුළත්ය. 13 සහ අවසන් ගැලපීම රුපියල් මිලියන 4ක ආපසුම් ලෙජර් පිටපත් කරන තිලු. අවශ්‍ය වන්නේ උත්තර 4ක් ඔබෙන් බලාපොරොත්තු වන 1
2011-3 දිනෙන් අවසන් වසර සඳහා රඳවාගත් ඉපයීම් ගිණුම හා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම. ගිණුම් දෙක අහන්නේ. රඳවාගත් ඉපයීම් ගිණුමයි ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමයි. දෙක 2011-3 දිනෙන් අවසන් වසර සඳහා වන ආදායම් ප්‍රකාශනය. 3 2011-3 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. 4 වටිනාකම් සහිතව ආදායම් ප්‍රකාශනයේ සටහන් වල හෙළිදරව් කළ යුතු අයිතමෙන් 4ක්. මේ ගාන අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය අහලා නැහැ. හැබැයි හිමිකම් නියෝජනය කරන ගිණුම් දෙකක් අපෙන් අහනවා. ප්‍රධාන ගිණුම් දෙකක්. ප්‍රකාශිත පාදන ගිණුමයි රඳවාගත් ඉපයීම් ගිණුමයි ගිණුම් වශයෙන් අහනවා අපි ඉන්නේ. ඒ නිසා හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ නැතුවට උත්තර ලබා ගන්න පුළුවන් අපිට. මේ තමයි අපෙන් අපේක්ෂා කරන දේවල්. හරි. දැන් අපි ගණන කියව නිසා ඊළඟට අපි කරමු මේ ගණන ඉල්ලා තිබෙන දේවල් අපි එකින් එක රුල් කරගමු. පළමුවෙන්ම අපෙන් අහන්නේ රඳවාගත් ඉපයීම් ගිණුම හා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම. රුල් කරන මේ විදිහට පිළිතුරු අංක 1 කියලා රුපියල් මිලියන වලින් වටිනාකම් ලියන්නේ ගිණුම් දෙකක් ප්‍රයුක්ත කරන්න. රඳවාගත් ඉපයීම් ඒ වගේම රඳවාගත් ඉපයීම් ගිණුම ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම කියලා. ගිණුම් දෙක රුල් කරන්න. ප්‍රශ්නේ පළවෙනි කොටස වෙනුවෙන්. ප්‍රශ්නේ දෙවෙනි කොටසෙන් අහලා තියෙන දේ තමයි ඊළඟට කරන්නට ඕනි 2 කියලා ගන්න ආදායම් ප්‍රකාශනය. සීමිත අශෝක පොදු සමාගමේ ආදායම් ප්‍රකාශනය අපි සටහනක තීරුවයි මිලියන වලින් වටිනාකම් පෙන්වුම් කරමු. වටිනාකම් තීරු දෙකක් ගන්න. උඩින් ලියන සීමිත අශෝක පොදු සමාගම 2011 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා දැන් මේක අපි ප්‍රමිතාංක 91 කියනවා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශන නැත්නම් කිටින් කිව්වොත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. මේ කරුණු ටික අපි දාගෙන ඇතුළත් කරමු ඕනම ගානක තියෙන පුළුවන් නොතිබුණොත් අපිට ඉරි ගන්න පුළුවන්. විකුණුම් පිරිවැය ධන ලාභය වෙනත් ආදායම් ක්‍රුලක් ඊට පස්සේ වල බෙදහැරීම් වියදම් පරිපාලන වියදම් වෙනත් වියදම් මූල්‍ය වියදම් තර බදු පෙර ලාභය වර්ෂ ආදායම් බදු කාලච්ඡේදය සඳහා වන සුද්ධ ලාභය. ආදායම් ප්‍රකාශනයේ මේ විදිහට අපි හදාගෙන වෙනත් විස්තීර්ණ ආදායම් නොතිබුණොත් අපි ඉරක් ගහම තිබුණොත් අංක දාන්න පුළුවන්. මේ ආකාරයට ආදායම් ප්‍රකාශන රුල් කරගන්න. ඊට පස්සේ ඔබ රුල් කරගන්නට ඕනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේ ගන්න හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයක් ඔබෙන් අහලා තිබුණේ නැහැ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සාමාන්‍ය පරිදි රුල් කරගන්න ඕනේ. හැබැයි මේ ගන්න දේපල පිළිතුරු උපකරණ සටහනත් ඒ විදිහටම සාමාන්‍ය පරිදි ඉදිරිපත් කරන්න බෑ. අර එක එක වත්කම් ගැන විස්තර දීලා තිබුණේ නැහැ. සමස්ත එකතුව තමයි දාන්න වෙන්නේ. සීමිත අශෝක පොදු සමාගම 2011 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සටහනක තීරුවක් ඕනේ. රුපියල් මිලියන කියලා වටිනාකම් තීරු දෙකක් එනවා නේද? ජංගම නොවන වත්කම් මුලින්ම පිළිතුරක් උත්තර යවන ඊට පස්සේ ජංග වත්කම් පිළ 4-5ක් යවන්න මුළු වත්කම් එනවා. ඊට පස්සේ හිමිකම් හා වගකීම් යටතේ මුලින්ම ගන්න ප්‍රකාශ හිමිකම් හා වගකීම් යටතේ ප්‍රකාශිත ප්‍රාර්ථනය පිළියක් යවලා සංචිත පිළ 2-3ක් යවලා ජංගම නොවන වගකීම් ඉර පිළ 2ක් පමණ යවලා ජංගම වගකීම් පිළ 5-6ක් උදේ තියාගන්න. ඒ තමයි අවසාන එකතුව මුළු ස්කන්ධය හා වගකීම්. ඔන්න ඔය ආකාරයට දැන් අපි ආදායම් ප්‍රකාශන රුල් කරගත්තා. ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනත් අපි රුල් කරගත්තා නේද? ඊට පස්සේ පිළිතුරු අංක 4න් අපෙන් බලාපොරොත්තු වන්නේ සටහන්. මෙතන මේ ගානේ දේපල පෙරේත උපකරණ සම්පූර්ණ සටහන ඉදිරිපත් කරන්න බෑ. තොරතුරු නැහැ තිබුණේ. නමුත් අර දේපල පෙරේත උපකරණ පිරිවැය දාලා සමුච්චිත දාලා ධාරණාගේ ගැනීම සඳහා පොඩි සටහනක් දාමු. දේපල පෙරේත උපකරණ කියලා අර විස්තරාත්මක වගුව ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ තොරතුරු නැති නිසා ධාරණාගේ ලබා ගැනීම පමණක් කරමු. ඊළඟ මුදල් හා මුදල් වලට සමාන ද කීපයක් තිබ්බයි නිසා පෙළ 3-4ක් යවන්න. ඒ වගේම පිළිතුරංග 4න් අපෙන් තව බලාපොරොත්තු වන දෙයක් තියෙනවා. ඒ තමයි ආදායම් ප්‍රකාශනය තුළ හෙළිදරව් කරන අයිතමයන් කිහිපයක් ලියන්න කියලා. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කරන අයිතමයන්ගෙන් සටහන් මගින් අනාවරණය කරන වියදම් අයිතමයන් ටිකක්.
විශේෂයෙන්ම බදු පෙරලාභයේදී ගණනය කළ ආදායම් ගණනය කළ අයිතමයන්ගේ අඩු කළ වියදම් ටිකවත් අඩු තරමින් හතරක් තමයි පෙන්වන්නේ කියලා කියන්නේ අපි කීපයක් පෙන්වමු කරමු. පැහැදිලිද? හොඳයි. ඒතර මේ ගණන හැටියට ඔය තමයි ඉදිරිපත් කරන්න තියෙන ප්‍රකාශන ආදායම් ප්‍රකාශනය, මූල තත්ත්ව ප්‍රකාශනය, ඊට කලින් රඳවාගත් ඉපැයීම් ගිණුම හා ප්‍රකාශිත පාදන ගිණුම, ඊළඟට මූල තත්ත්ව ප්‍රකාශනයේට අදාළ සටහන් දෙකක් තිබුණා. ඊට අමතරව ආදායම් ප්‍රකාශන අදාළ හෙළිදරව් කිරීම් කිහිපයක් වාර්තා කරන්න තිබෙනවා. ඊළඟට පෙරවැඩ කරලා තියාගන්න අර ආදායම් ප්‍රකාශනයට සම්බන්ධ අයිතමයන් පෙරවැඩ කරන්න එපා. ඒ සඳහා ඔබ සූදානම් වෙන්න ඕනේ පෙරවැඩ කරන්න. මේ විදිහට බෙදාහැරීම් පිරිවැය, පරිපාලන පිරිවැය, බෙදාහැරීම් පිරිවැය පෙරි හතක් අටක් ගන්න පරිපාලන පිරිවැය, ඊළඟ මූල පිරිවැය, වෙනත් පිරිවැය, මේ ගන්න විකුණුම් ආදායම ගලපලා ගන්න වෙනවා. විකුණුම් ආදායම දාන්න පෙර තුනක් තියවන්න. මේකට අත්‍යවශ්‍ය පෙරවැඩ කිහිපයක් අපි හදමු වෙනම ස්ථානයක නේද? හරි. ඔන්න අපි අභ්‍යාසයට අවශ්‍ය වන පරිදි සියල්ල දැන් අපි රුල් කරලා තියෙන්නේ. දැන් අපි ගණන හදන්න පටන් ගමු. කොහෙන්ද පටන් ගන්නේ? ගැලපුම් සටහන් වලින් නේද? පටන් ගමු නම් ගැලපුම් සටහන් වලින්. දැන් මේ රඳවාගත් ඉපැයීම් ගිණුමයි ප්‍රාර්ථනා ගිණුමයි අපි හදන නිසා අපි මේ ගිණුම් නිසා මේවේ ආරම්භක ශේෂයන් අපි දැනට දාගමු. ශේෂ ලයිස්තුවේ තියෙන ආරම්භක ශේෂයන් බලමු මොනවද කියලා. මෙතන අවුරුදු මුල ශේෂයන් වශයෙන් බලන්න ප්‍රකාශිත ප්‍රාර්ථනා ගිණුමේ තියෙනවා මිලියන 10ක්, ශේෂය 10ක්. ආරම්භක ශේෂය දෙන රඳවාගත් ඉපැයීම් ගිණුමේ තියෙනවා 300ක්. ඒක දාගෙන ආරම්භක ශේෂයන් වශයෙන් රඳවාගත් ඉපැයීම් ගිණුමේ ශේෂය 300ක්. රුපියල් මිලියන නේද? ප්‍රකාශිත ප්‍රාර්ථනා ගිණුම දාගන්න ශේෂය කීයක් තිබ්බද? මිලියන 1000ක්. මොකද මේ ගිණුම් වලට අපිට හරබර කිරීම කරලා තිබෙන නිසා නේද? හරි. අපි දැන් ගැලපෙන ඉස්සරහන අංක 1කින් පටන් ගමු. ගැලපෙන අංක 1. දැන් මේ තියෙන ශේෂ පිරික්සුම තියෙන 2011 මාර්තු 31 දිනට නේද? අතිරේක තොරතුරු 1 ශේෂ පිරික්සුමේ දී ඇති වියදම් පහත් සඳහන් අයිතමයන් වලින් සමන්විතයි. ශේෂ පිරික්සුමේ තියෙන වියදම් කියලා අයිතමයක් මේ තියෙන 220ක් තියෙනවා. මේ 220 හැදිලා තියෙන්නේ මේ වර්තකද මේ ඉලක්කම් 4 එකතුවත් 220යි නේ. ඔව්. විකුණුම් පිරිවැය 100ක් තියෙනවා. විකුණුම් හා බෙදාහැරීම් වියදම් 40ක් තියෙනවා. පරිපාලන වියදම් 30ක් තියෙනවා. ෂෙයා 50ක් තියෙනවා. දැන් මේවාට ගැලපුම් නැත්තම් මේවා අපිට කෙලින්ම අදාළ ස්ථාන තුල දාන්න පුළුවන්. හැබැයි ගැලපුම් තියෙනවා දැන් දාන්න එපා. ගලපලා ගන්න වෙනවා නේද? විකුණුම් පිරිවැය 100යි. බලන්න මේ ගන්න විකුණුම් පිරිවැයට සම්බන්ධ ගැලපිලි තියෙනවද කියලා. විකුණුම් පිරිවැය හා සම්බන්ධ ගැලපිලි තියෙනවද? විකුණුම් පිරිවැය වෙනස් වීමට බලපාන ගැලපිලි මෙහි සඳහන් වෙන්නේ නැහැ නේද? එහෙනම් අපිට විකුණුම් පිරිවැය කියන එක 100 අපිට කෙලින්ම දාගන්න පුළුවන් කොහෙද? දැන් මේ සියල්ල වියදම් ගිණුමෙන් අඩු වෙන්නත් ඕනි. මේ වියදම් වශයෙන් තියෙන එකනේ. ඒ වියදම් අමුතුවෙන් දාන්න අවශ්‍ය නැහැ. මේවා වෙනම දාන්න වෙනවා. විකුණුම් පිරිවැය යන්නේ ආදායම් ප්‍රකාශනයට. දාගන්න ආදායම් ප්‍රකාශනයට විකුණුම් පිරිවැය කියන තැනට දාගන්න 100ක්. ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය කියන තැනට දාගන්න 100යි. මිලියන 100ක් නේද? ඊළඟට තිබෙනවා මේ වියදම් 200 අපි හදන්නේ. විකිණීමේ හා බෙදාහැරීම් පිරිවැය තියෙන 40ක්. විකුණුම් හා බෙදාහැරීම් පිරිවැය අපි දාගමු. දැනට අපිට දාන්න පුළුවන් පෙරවැඩවල බෙදාහැරීම් පිරිවැය තුළ පසු ඒකට ගැලපිලක් આવත් අපි එතන සම්බන්ධ කරගමු. පෙරවැඩවල බෙදාහැරීම් පිරිවැය තියෙන එතන දාගන්න. බෙදාහැරීම් වියදම් 40ක්. පෙරවැඩ නේද? ඒකට තව මොනවා ගැලපිලක් આવත් මෙතන කරන්න පුළුවන්. ඊපස්සේ තියෙනවා පරිපාලන වියදම් 30ක්. පරිපාලන පිරිවැයට දාගන්න. පරිපාලන වියදම් 30ක්. ඊළඟට තිබෙනවා ෂය 50ක්. හැබැයි ෂය සම්බන්ධයෙන් කෙලිම ගැලපෙලක් දීලා තිබුණා නේ මෙතන. ෂය සම්බන්ධයෙන් කොහොමද කිව්වේ? ෂය බෙදන ආකාරය තිබුණා නේද මේ පරිපාලන වියදම් සහ බෙදාහැරීම් වියදම් අතර පිළිවෙලින් 3:2 අනුපාතයට ෂය බෙදාහැරිය යුතුයි. ෂය මේ වියදම් දෙක අතර බෙදෙනුන් 3:2 අනුපාතයනේ. ඒ කියන්නේ 5න් 3ක් පරිපාලන වියදම්
ඒතර බෙදාහැරීම වියදම් පහෙන් දෙකක් නේද? එහෙනම් මෙහෙම ගමු. දාගමු. ෂය දාන ස්ථානට යන්න පෙර වැඩවල පරිපාලන දාන මෙහෙම ෂය. දැන් මෙහෙම 50ක් තියෙනවානේ. 50න් 3 2 අනුපාතයෙන් 3 2 5යි. 5න් 3ක් නේ. කෙන් 30යි. පරිපාලන වියදම් වල ෂය 30යි. බෙදාහැරීම වියදම් වල දාගමු ෂය. මුළු වියදම් 50ක් තියෙනවා මේකේ 5න් දෙකක්. ඒක 20යි. ෂය වියදම බෙදලා දාන්න වෙන්නේ. පරිපාලන වියදම් වලට 5න් 3ක්, බෙදාහැරීම වියදම් වලට 5න් 2ක්. හරිනේ? ෂය මේ ඔක්කොම පෙරවැඩෙන්නේ නේද? ඊළඟට බලන්න ශේෂ පරීක්ෂණය තුළ තියෙන වියදම අපි කාලච්ඡේද අතර එක එක ස්ථාන වලට වෙන වෙනම බෙදාහැරීම කළා නේද? හරි. මේ පළවෙනි ගැලපෙන්නේ හරි. දෙක බලන්න 2010 එක දින සමාගම මෙහෙයුම් කල්බද්දක් යටතේ යන්ත්‍රයක් අත්පත් කරගන්නවා. කාලච්ඡේද සඳහා ගෙවූ කල්බදු වාරිකය මිලියන 12ක් වූ අතර එම මුදල අතිරේක තොරතුරු අංක 1යි දක්වා ඇති විකුණුම් හා බෙදාහැරීම් පිරිවැය තුළ ඇතුළත් කර ඇත. තමයි කල්බදු වර්ග දෙකක් තියෙනවා මෙහෙයුම් කල්බදු සහ මූල්‍ය කල්බදු කියලා. දැන් මූල්‍ය කල්බදු තමයි කාලච්ඡේදයේ අවසානයේදී වදු කාලයේ අවසානයේ දේපලේ අයිතිය ගැනුම් කරුවාට ලැබෙන කල්බදු තමයි මූල්‍ය කල්බදු කියන්නේ. මූල්‍ය කල්බදු තමයි අර වාරික ගෙවීම මේ වගේම කල්බදු භාවිත ඉන්කම් සහිත වටිනාකම් මේ වගේම කල්බදු වගකීම් මේ වගේම ඒ සියල්ල ඇතුළත් වෙන මූල්‍ය කල්බදු වශයෙන් මෙහෙයුම් කල්බදු කියන අපට අයිතිය ලැබෙන්නේ පාවිච්චි කරන කාලයට භාවිත කරන කාලයට අපි වාරික ගෙවීමක් කරනවා. එසේ ලබාගත්තු වත්කමක් වෙනුවෙන් මිලියන 12ක් මේ අවුරුදු වාරිකයක් ගෙවලා තියෙනවා. ඒ ගෙවූ වාරිකයේ විකිණීම හා බෙදාහැරීම වියදම් වල තියෙනවා. දැන් කල්බදු වාරික දැන් මූල්‍ය කල්බදු සඳහා නම් කල්බදු වාරිකයක් ගෙවුවම කල්බදු නැහිම කිරීමට හර කිරීමක් කරන්න ඕන. නම් මෙතන එහෙම දෙයක් වෙන්නේ නැහැ. මෙතන තියෙන මෙහෙයුම් කල්බද්දේ වසරක් පාසා වාරික ගෙවන වාරිකයේ වියදමක් වශයෙන් හඳුනා ගන්න. මෙහෙයුම් කල්බදු වලදී ගෙවන වාරිකයේ වියදමක්. දැන් මෙතන වෙන තොරතුරක් නේ වත්කමක් වශයෙන් වාර්තා වීමක් හෝ වගකීමක් වශයෙන් වාර්තා වීමක් නැහැ. යන්ත්‍රය පාවිච්චි කරන වසරක් පාසා කුලියක් ගෙවනවා. කුලියක් ගෙවීම හා සමානයි. ඒතර මෙතන මේ කුලිය වශයෙන් ගෙවන ප්‍රමාණය මිලියන 12ක් ගෙවලා තියෙනවා දැනට. ඒක විකුණුම් හා බෙදාහැරීම වියදම් වල ඇතුළත් කරලා තිබෙනවා. ඒතර විකිණීම හා බෙදාහැරීම වියදම් වල නෙමෙයි අතර මේක ඇතුළත් වෙන්නට ඕනේ. ඒ වත්කමේ ස්වභාවය අනුව පාවිච්චි කර වියදමේ ස්වභාවය අනුව ඒක එක්ක විකුණුම් වියදමක් වෙන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා. පරිපාලන වියදමක් හරි වෙනත් වියදමක් හරි මූල්‍ය වියදමක් හරි වෙන්න පුළුවන්. ඒ වියදමේ ස්වභාවය අනුව. නමුත් මෙතන මෙහෙයුම් කල්බද්ද අපි ලබාගෙන තිබෙන්නේ කුමක් සඳහාද? යන්ත්‍රයක් කල්බද්ද කරේ යන්ත්‍රයක් අත්පත් කරගෙන තියෙන්නේ. ඒතර යන්ත්‍ර වෙනුවෙන් දරූ පිරිවැයක්. යන්ත්‍ර වෙනුවෙන් දරුවා වියදමක්. ඒතර නිෂ්පාදන නොවන ආයතනයක් නිසා මේ සමාගම අපිට මේ වියදම අපිට සලකන්න පුළුවන් පරිපාලන වියදමක් වශයෙන්. එහෙම නැත්නම් අතම මේක මූල්‍ය වියදමක් වශයෙන් සලකන අවස්ථාවක් තියෙනවා මේක ණයක් හා සමාන දෙයක් නිසා. ඒතර පරිපාලන වියදම් හෝ මූල්‍ය වියදම් වල තමයි මේක ඇතුළත් කිරීම කරන්නට ඕනි. නමුත් විකිණීම හා බෙදාහැරීම වියදම් වල තමයි මේක ඇතුළත් වෙලා තිබෙන්නේ. එතනින් ඉවත් කරලා අපි අදාළ ස්ථානට ගමු. අපි එවනම් මේක පෙරවැඩ වලට අපි යමු. පෙරවැඩ ලියන ස්ථානයට. එතන අපි දැන් දාලා තියෙනවා බෙදාහැරීම වියදම් වල 40ක් නේද? ඔව් මේකේ මේ 40 මේක අඩු කරනවා. අඩු කරනවා අපි එහෙම දාගමු කල්බදු වාර කියලා අඩු කරමු වරහන් තුල. මේ 40න් අඩු වෙනවනේ. බෙදාහැරීම වියදම් වලින් අඩු වෙනව නේද? බෙදාහැරීම වලින් අඩු කළත් 12 ඒක හර වෙනව වෙන මොකද්ද වියදම? එක්ක මූල්‍ය පිරිවෙ වශයෙන් දාන්නත් පුළුවන් ණයක් සලකලා ණය ගෙවීමක් වශයෙන් සලකලා දැන් පරිපාලන කටයුත්තක් වෙනින් යොදා ගන්න නිසා පරිපාලන වියදම් වශයෙන් දාන්නත් පුළුවන්. අපි පරිපාලන වියදම් වල දාමු කල්බදු වාරික 12යි. හරි නේද? හොඳයි. එහෙනම් අපි මේ ගැලපීම අපි ඉතින් අවසන් කරමු මේ විදිහට. මෙහෙයුම් කල්බද්දක් නිසා දීර්ඝ සටහන් කිරීමක් නැහැ. ඊළඟට තියෙනවා අංක 3 බලන්න. නිෂ්පාදන දෝෂ හේතුවෙන් සිදුවන අලුත් වැඩියා පිරිවැය ආවරණය කරන වගකීම් සහතිකයක් යටතේ සමාගම භාණ්ඩ අලෙවි කිරීම කරනවා. වගකීම් සහතික සඳහා අපේක්ෂිත අලුත් වැඩියා පිරිවැය රුපියල් මිලියන 2ක් වැය ඇස්තමේන්තු කරලා තිබෙනවා. මීට පෙර එවැනි වෙන්කිරීමක් කරලා නැහැ ශේෂ පරීක්ෂණය කොහෙවත්. හරි. එහෙනම් වගකීම් සහතික වෙන්කිරීමක් කරන්න විකුණන භාණ්ඩ වෙනුවෙන් අලුත් වැඩියා සඳහා කළ යුතු වෙන්කිරීමක්. එහෙනම් ආදායම් ප්‍රකාශනයේ හර වගකීම් සහතික සඳහා වෙන්කිරීම කිරීම බැල නේද? ආදායම් ප්‍රකාශනයේ හර කරනවා කියන්නේ විකුණුම් හා බෙදාහැරීම වියදමක් වශයෙන් ගන්න බෙදාහැරීම වියදමක් වශයෙන් වගකීම් සහතික
කීයද වටිනාකම වෙන්නේ? රුපියල් මිලියන 2ක් නේද? මිලියන 2ක් පේ සඳහා වෙන් කරන්න ඕනේ. මිලියන 2ක්. තනහර වගකීම් සාතික වෙන් කිරීම ගිණුම බැර ඒ කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් වශයෙන් දාන්නට ඕනේ. මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් ලෙස පෙන්වන්න වගකීම් සාතික වෙන් කිරීම කියලා. වෙන් කිරීම මිලියන 2ක් නේ. ඊළඟට තියෙන බලන්න ණය මුදලින් පහෙන් එකක් සහ උපජිත පොලිය සමග ප්‍රථම වාරිකයේ 2012 330 ගෙවන්න ඕනේ. අපේ ගිණුම් වර්ෂ 2011 331 ඉවරයි. 2012 330 කියන්නේ ඊළඟ ගිණුම් වර්ෂයේ අවසන් කාලය. ඒ ඉදිරි මාස 12 ඇතුළත ගෙවිය යුතු වටිනාකමක් නේ. එහෙනම් බැංකු ණය අපි බැංකු ණය වලින් එනම් පහෙන් එකක් ඉදිරි වර්ෂය තුල ගෙවනවා. ඉතිරි ගාන ජංගම නොවන වයිකින් ඒ වගේ උපජිත පොලියත් ගලප ගන්න ඕනේ නේද? ඉස්ලාම් බැංකු ණය බෙදලා ඉමු. දැනට මෙහෙම කරලා අපි ලියාගමු. ඉස්ලාම් බැංකු ණය කීයක් තියෙනවද බලන්න ඉස්ලාම්. මෙතන බැංකු ණය තියෙනවා 2010 4ක් ගත්තේ. මේ අවුරුදු මුලදීම එකත් 130ක් 130ක් තියෙනවනේ. මේක ඉස්ලාම් බෙදා ගන්න කොටස් දෙකට. මේ කියන්නේ 130 පහෙන් එකක් ජංගම එහෙනම් පහෙන් හතරක් ජංගම නොවන. 130 පහෙන් එකක් කියන්නේ කීයද? 10 එකක් නම් 13යි. ඒව දෙකක් නේ 26යි. 130 26 කඩු කළාම 104යි. පහෙන් හතරක් නේද? හරි. ජංගම වගකීමක් වශයෙන් දාන්න 26ක්, ජංගම නොවන වගකීමක් වශයෙන් දාන්න 104ක්. මුල තත්ත්ව ප්‍රකාශනයේ යන මුල තත්ත්ව ප්‍රකාශනයේට ජංගම නොවන වගකීම් වල යන බැංකු ණය 104යි. ජංගම වගකීම් වල දාගන්න බැංකු ණය 26යි. ඊළඟ ණය පොලිය උපචිතයි. ණය පොලිය ඊළඟට ගලප ගන්න. උපචිත ණය පොලිය බලමු දැනට ශේෂ පරිශ්‍රමේ ණය පොලිය කියලා කිසිවක් හරි ගෙවලා තියෙනවද? මේ අර වියදම් තුලත් ණය පොලිය තිබුණෙත් නැහැ නේද? ණය පොලිය සම්පූර්ණ උපචිත. ණය ගත 2010 4 එක නම් 2011 330 අවුරුද්දක් තියෙනවා. ණය අනුපාතය 100 කීයද? 10යි. ඒත් ණය ගෙවන්න ඕන සම්පූර්ණ ණය මුදලට නේද? සම්පූර්ණ ණය මුදලට එනවා නම් 130ට 10ක්. කියන්නේ කීයද? 13යි. ණය පොලිය මිලියන 13ක් තියෙනවා. ණය පොලිය දාගන්න මූල්‍ය පිරිවැයට බැංකු ණය පොලිය 13යි. මේ ගාන තාම ගෙවලා නැහැ උපචිතයි. ඒ නිසා ජංගම බැරකමක් වශයෙන් පෙන්වන්න ඕනේ මුල තත්ත්ව ප්‍රකාශනයේ. ජංගම බැරකමක් ලෙස පෙන්වන්න උපචිත ණය පොලිය 13යි. පැහැදිලිද? හොඳයි. ඔය ගැලපීමත් අපි කළා. පස්සේ බලන්න අපි හතරවෙනි ගැලපිල්ල කළේ. පස්වෙනි ගැලපිල්ල බලන්න 2011 331 දිනට තොග ශුද්ධ පළද්දගේ මිලියන 30යි. දැනට විකුණුම් පිරිවැය ගණනය කරලා ඉවරයි කියන තොගේ වාර්තා කළ ඉවරයි. තොගේ තියෙන පිරිවැයට තියෙනවා 40ක්. නමුත් තොගේ ශුද්ධ පළද්දගේ 30යි මිලියන. ඒ කියන්නේ මිලියන 10ක් තොග ලියා හරින්න ඕනේ. අපි ලියමු පෙර වැඩ. අය තොග ලියා හැරීම එම ගන්න තොග පිරිවැය මිලියන කීයද ආවේ? මිලියන 40යි. ශුද්ධ පළද්දගය මිලියන 30යි. අඩු කළාම එනම් තොග ලියා හැරීම කීයද වෙන්නේ? මිලියන 10ක් නේ. ලියා හැරීම 10ක්. 30ට මොකද්ද මිලියන? තොග ලියා හැරීම. තොග ලියා හැරීමේ ගිණුම හර තොග ගිණුම බැරනේ. තොග ලියා හැරීමේ ගිණුම හර කියන්නේ වෙනත් පිරිවැය. තොග ලියා හැරීම
10යි. ඊළඟට තොග ගිණුම බැල කරනවා කියන්නේ ශේෂ පරිස්මේ තියෙන තොගෙන් අඩු කරන්න. මේ 40න් 10ක් අඩු කරන්න. 40න් 10 අඩු කළාම දැන් 30යි. ඒ 30 දාගන්න ජංගවත්කමක් වශයෙන්. මුළු තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කමක් ලෙස ලියන්න තොගය 30යි. මිලියන 30යි නේද? හොඳයි. එම ගැලපීමත් කරලා ඉවරයි. ගන්න ඊළඟ තියෙන ගැලපීම ගැලපිලංක 6. 2010 4:30 දින තිබූ සෑම සාමාන්‍ය කොටස් 4කටම එකක් බැගින් වන ලෙස රුපියල් 120ක් වූ මිලකට නිකුත් කරමින් සමාගම රඳවාගත් ඉපයුම් යොදා ගනිමින් ඉපයුම් සංචිත ප්‍රාදාර්ථ කිරීමක් කරනවා. නමුත් මේ සම්බන්ධයෙන් ගැලපීම් කර නැහැ. පවතින සෑම සාමාන්‍ය කොටස් 4කටම එකක් බැගින් තමයි අපි කරන්නේ හිමිකම් නිකුතුව. සමාන මෙතන තියෙන රඳවාගත් ප්‍රාර්ථන ඉපයුම් භාවිතා කරලා සංචිත ප්‍රාර්ථන කිරීමෙන් රඳවාගත් ඉපයුම් ප්‍රාර්ථන කරලා කියන සංචිත ප්‍රාර්ථන කරණයක් නේද? හරි. අපි ලියමු නම් පෙර වැඩවල ලියනවා මෙහෙම පෙරලංක 7 සංචිත ප්‍රාග්ධානිතකරණය බලන්න විස්තර කොහොමද තියෙන්නේ කියලා. සංචිත ප්‍රාග්ධානිතකරණය කරන්නේ මෙහෙමයි. 4:30 තිබෙන 2010 4:30 තිබෙන හැම සාමාන්‍ය කොටස් 4කටම එකක්. බැගින් රුපියල් 120 බැගින් මේ කොටස් නිකුත් කරන්නේ නේද? අපි මිලියන වලින් කතා කරමු. දැන්ට සාමාන්‍ය කොටස් තියෙනවා මිලියන 10ක් තියෙනවා. ඒතර මිලියන 10ක් දැනට තියෙනවා. හැම කොටස් 4කටම එකක් නිකුත් කරන 120 බැගින් නේද? හරි. මෙහෙම ගමු. එතකොට අපි නිකුත් කරන අනුපාතය වෙන්නේ මොකක්ද? නිකුත් කරන අනුපාතය හැම කොටස් 4කටම තිබු සෑම සාමාන්‍ය කොටස් 4කටම එකක් නේ 4ට එකක් නේද? මෙහෙම ලියමු නිකුත් අනුපාතය 4ට එක නේද? අනුපාතය 4ට එක. 4ට එක නේ. එතකොට නිකුත් කරන කොටස් ගණන වරන්තුල මිලියන දැනට මිලියන තිබුණානේ 10ක් හැම කොටස් 4කටම එකක් දෙනවා 10න් 4න් එකක්. ඒතර මිලියන 2.5ක් නිකුත් කරන කොටස් සංඛ්‍යාව මිලියන 2.5ක් නේද? ඒතර කොටසක අගය රුපියල් 120යි. ඒ නිසා මූල්‍ය වටිනාකම මිලියන යකු මිලියන වලින් එන්නේ 120 වැඩි කිරීම 2.5. එන කොටසක් රුපියල් 120යි කොටස් මිලියන 2.5ක් නිකුත් කරන්න ඕනේ. ඔකට බලන්න වටිනාකම කීයද කියලා. ඒතකොට 2.5 වැඩි කිරීම 120. කොච්චර වටිනාකම වෙන්නේ 300යි මිලියන 300ක් නේ රුපියල් මිලියන 300ක් මිලියන 300ක සංචිත ප්‍රාදාර්ථකරණයක් කරනවා රඳවාගත් ඉපයුම් තුලින් දිස්සටහන මොකද්ද රඳවාගත් ඉපයුම් ගිණුම හර ප්‍රකාශිත ප්‍රාදාන ගිණුම බැර අපි ළඟ තියෙනවා ගිණුම් දෙක නේද අපි මේ ගිණුම් දෙකේ හර බැර කිරීම කළමු වටිනාකම 300යි නේ රඳවාගත් ඉපයුම් ගිණුම හර කරනවා 300ම ප්‍රකාශිත ප්‍රාදානය කියලා ප්‍රකාශිත ප්‍රාදානය බැර වෙනවා රඳවාගත් ඉපයුම් 300ක්. ඔන්න අපි සංචිත ප්‍රාදාන්තකරණයේ වාර්තා කිරීම කළා. අපි මෙතෙන්දී හිමිකම් වෙනස් වීම ප්‍රකාශන ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශනය අහලා තිබුණේ නැහැ. අහලා තිබුණා අපි කරන්නේ මොකද්ද? රඳවාගත් ඉපයුම් තීරුවට අඩු කරලා කොටස් ප්‍රාදාන එකතු කරනවා. මෙතනත් ඒ දේ තමයි වෙලා තියෙන්නේ. මේ දැන් මෙතන අර ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශනයේ එක් එක් තීරුවෙන් අදහස් කරන්නේ ඒ ගිණුම. රඳවාගත් ඉපයුම් තීරුවෙන් පෙන්වන රඳවාගත් ගිණුම ඉපයුම් ගිණුම.
ප්‍රකාශිත ප්‍රාර්ථනා ගිණුම පෙන්වන්න කරන්නේ ප්‍රකාශිත ප්‍රාර්ථනා ගිණුම. ඒ ගිණුමට හරබැර වෙච්ච දේවල් තමයි මෙතන ඒ ස්කන්ධ රසුන් ප්‍රකාශනය පෙන්වන්නේ. දැන් මෙතන කෙලින්ම ගිණුමටම අපි හරබැර කරමු. හඳවාගත පීම් හර ඒ කියන්නේ ස්කන්ධ රසුන් ප්‍රකාශනය වරහාන්තර දාන අඩු කරා කියලා. ඉතින් බැල නේද? හරි. දැන් මේ ගිණුම තුලනය කරන්න එපා. මොකද මට තව ගැලපීම එනවා මේක පස්සේ. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ බලන්න. ඊළඟ ගැලපීම 7 වෙනි ගැලපීම. 2010-12 දින තිබූ සෑම කොටස් 5කටම එකක් බැගින් වන ලෙස හිමිකම් නිකුතුවක් කරනවා. සීලම හිමිකම් පාවිච්චි කළාලු හිමිකම් නිකුතුවෙන් ලැබුණු මුළු මුදල් හිමිකම් නිකුතු ගිණුමකට බැර කර තිබෙනවා. මිතින ශේෂ පරීක්ෂණය තුළ හිමිකම් කොටස් නිකුතු කළ ගිණුමක් මිලියන 250ක් බැර කරලා තියෙනවා. යාර හිමිකම් නිකුතුවෙන් ලැබිච්ච මුළු මුදල. හිමිකම් නිකුතුවෙන් ලැබිච්ච මුළු මුදල් ගිණුම හර කරලා හිමිකම් නිකුතු ගිණුමට බැර කරලා තිබුණට කමක් නැහැ. හැබැයි එතනින් එක මාරු කරන්න ඕනේ කොහටද? ප්‍රකාශිත කොටස් ප්‍රාර්ථනා ගිණුමට නේද? හිමිකම් කොටස් නිකුතු ගිණුම හර ප්‍රකාශිත කොටස් ප්‍රාර්ථනා ගිණුම බැර. දැන් මෙතන මූල්‍ය වටිනාකම් දීලා තිබෙන නිසා නැවත මූල්‍ය වටිනාකම් සොයා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් අපි මේ 250 හිමිකම් නිකුතු ගිණුම හර කරලා මෙතනින් අඩු වෙනවා 250. ප්‍රකාශිත ප්‍රාර්ථනා ගිණුම බැර නේද? ප්‍රකාශිත ප්‍රාර්ථනා ගිණුම බැර කරන්න 250ක් හිමිකම් නිකුතුව කියලා. ඒතර හිමිකම් කොටස් නිකුතු කිරීම අහෝසි වෙනවා. ප්‍රකාශිත ප්‍රාර්ථනා ගිණුමට බැර වෙනවා 250ක් නේද? මේ වටිනාකම සෑදී තිබෙන්නේ පවතින සෑම කොටස් 5කටම එකක් බැගින් නේද? ඔයාලට බලන්න පුළුවන් ඉලක්කම හරිද කියලා. මොකද දැන් ඔක්කොම කොටස් මිලියන කීයක් තියෙනවද? කලින් තිබුණ මිලියන 10ක්, පස්සේ මිලියන 1.5ක් ආවා. ඒතර මිලියන 12.5යි. මිලියන 12.5ට තමයි 5ට එක අනුපාතයේ කොටස් නිකුත් කිරීම කරලා තියෙන්නේ. ඒතර අලුතෙන් 12.5 බෙදීම 5 කියන්නේ 2.5ක් බැගින් මිලියන 2.5ක් ලක්ෂ 25ක් කොටස් නිකුත් කරලා තියෙනවා මේ හිමිකම් නිකුතුවක් වශයෙන් නේද? හරි ලැබිච්ච මුළු ගාන තමයි මේ හරබැර කරලා තියෙන අපි ඒක වාර්තා කිරීම කළා. 8 කාලච්ඡේද සඳහා ආදායම් බදු ලෙස මිලියන 40ක් ඇස්තමේන්තු කළා තියෙනවා. ශේෂ පරිස්මිතින ගිය අවුරුද්දේ ගෙවිය යුතු බදු 14ක් මේ අවුරුද්ද තුළ ගෙවූ බදු 220ක් වසරේ බදු ඇස්තමේන්තුව 40ක් තියෙනවා. අපි වාර්තා ක්‍රමයෙන් යන පෙර වැඩවලට පෙන්නමු එහෙම ඊළඟ පෙරට අංකය අපි ආදායම් බදු ගිණුම ගහලා පෙන්නමු. පෙරට අංක අපි 8 කියලා ගමු. ආදායම් බදු ගිණුම කියලා අපි ගමු. බලන්න ශේෂ පරිස්මේ තියෙන ගාන මුලින්ම 14ක් වෙනවා ගිය අවුරුද්දට ගෙවන්නේ බැර කරන ශේෂය 14ක් මිලියන 14ක් මේ අවුරුද්ද ගෙව බදු තියෙනවා බලන්න කීයද කියලා ගෙව බදු තියෙනවා 220ක් ඒක හර කරන්න ගෙව බදු දැන් ගැළපෙilla කියනවා මේ අවුරුද්දේ බදු ඇස්තමේන්තු මිලියන කීයද 40යි ඌන අති වෙන් කිරීම ගැන කතන්දරයක් මුකුත් නැහැ මේ අවුරුද්ද 40ක් ඇස්තමේන්තුවක් තියෙනවා ඒක ආදායම් ප්‍රකාශනයේ හර එතන බැර වෙනව නේද එතන ආදායම් ප්‍රකාශනය කියලා 40ක් එතන බැර ආදායම් ප්‍රකාශන අපි කෙලිම දාගමු ආදායම් බදු දාන තැනට 40ක් මොකද මේ ඌන බදු වෙන් කිරීම හෝ අදි බදු වෙන් කිරීම ගැන විස්තර මුකුත් නැහැ දැන් බදු වෙන් කිරීමේ බදු කිරීමේ ශේෂයක් આવොත් එක දාගන්න ශ්‍රේෂ්ඨ මූලදත්ත ප්‍රකාශනයට උතන මේ ගෙව බදු වෙනුනේ 224යි අපි ඒක හදාගමු ගෙව බදු කියලා අපි දාලා තියෙන වැරදි ඉලක්කමක් එතන 224යි ගෙව බදු 24යි ආදායම් ප්‍රකාශනට ගිය ගාන දැන් ප්‍රකාශන බෙදලා 40ක් නේද දැන් අපි බලමු බදු කිරීමේ වෙනස කීයද කියලා ශේෂය බැර එකතු 54යි 54 හරපැත් දැම්මම වෙනසක් වෙනවා 30ක් නේද බලන්න ගෙනා ශේෂය 30යි ඉදිරියට ගෙනා ශේෂය 30යි ඒ කියන්නේ මේ 30 තමයි ජංගම බැරකම බදු බැරකම තව දුරටත් බැරකම මේක අපි දාගමු මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම බැරකමක් වශයෙන් මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම බැරකමක් වශයෙන් අපි ලියමු ගෙවිය යුතු බදු කියලා මිලියන 30යි නේද? ගෙවිය යුතු බදු මිලියන 30ක් තියෙනවා. ඊළඟට බලන්න ඊළඟ ගැලපීම වශයෙන්
අංක 9. ශේෂප්‍රතිශ්‍රමයේ දක්වා ඇති ණය ගැතියෝ වනාහි 2011 3 දින මිලියන 50ක් වූ ණය විශේෂය හිලව කිරීමෙන් පසු වගේ. අපි නියම ණය ගැතිය හොයාගමු. පෙළනම් පෙළ වැඩවල කොහොමද ඉලක්කම ගන්න කියලා. අංක 9 ණය ගැති ගිණුම බලන්න ශේෂප්‍රතිශ්‍රමයේ ණය ගැතිය කීයක් ඉන්නවද කියලා. ශේෂප්‍රතිශ්‍රමයේ ඉන්නවා ණය ගැතිය කියලා 168ක්. මේ 168 ඇවිත් වෙන ණය ගැතිය ශේෂයක දාන මුලින්ම 168ක් මිලියන මොකද ගැලපිල්ල කියන්නේ. ඔය 168 ඇවිත් තියෙන්නේ නහිමිය 50 හිලව් කළා. නහිමියන් මිලියන 50ක් තිබිලා තියෙනවා. ඒක හිලව් කරලා. නහිමි ශේෂ මෙතන මාරු වෙලා තියෙන නිවැරදි කණේ නහිමියන්ට ආපහු බැර කරලා ණය ගැතියන්ට හර කරනවා. දැන් ණය ගැතියන්ගේ අඩු වෙලා තියෙන්නේ. ණය ගැතිය හරන්නේ නහිමියන් බැර වෙලා තියෙනවා. ඒක හිලව් වුණේ එහෙමනේ. නැවත ණය ගැතිය හර කරලා නහිමියන්ට බැර කරමු. ණය ගැතිය හර කරන 50ක් ණය හිමි කියලා නහිමිය බැර වෙනවා. ඒතර දැන් ණය ගැතියගේ නියම ශේෂය වෙන්නේ එතකොට 8යි 6යි 11යි 2යි නේද? 218ක් වෙනවා. පහළට ගෙනා ශේෂය 218යි ඊළඟට ගෙනා ශේෂය 218යි. මේ 218න් තමයි 50 අඩු කළා තමයි 168 කියලා පෙන්වන්නේ. දැන් මේ 218 ණය ගැති වත්කම වශයෙන් පෙන්වන්න ඕනේ මේ 50 නහිමි වගකීම් වශයෙන් පෙන්වනවා. මේ දෙකම යන්න ඕනේ මූලදත්ත ප්‍රකාශනයේට නහිමියන් සම්බන්ධ වෙන ගැළපෙන්නේ නැති නිසා නේද? නෑ වෙන ගැළපෙන්නේ නැහැ. එහෙනම් දාගන්න මූලදත්ත ප්‍රකාශනයේ ජංගම වත්කමක් හා ජංග වගකීමක් වශයෙන්. ජංග වත්කම දාගන්න ණය ගැතියෝ 218ක් ඒ වගේම ජංග වගකීමක් වශයෙන් දාගන්න නහිමියෝ 50 මිලියන 50ක් නේ. හරිද? ඔය දෙක හිලව් වෙලා තමයි කලින් දුන්න හිලව් කරන්න බෑ ප්‍රමිතාංක එක අනුව නේද? හොඳයි. ඊට පස්සේ බලන්න අංක 10 ගැලපීම. සන්නම් නාමය 2009 4 එක දින අත්පත් කරගෙන ඇත. ඒ වසර 5ක් කාල පරිච්ඡේදයක් තුළ ක්‍රමක්ෂය කළ යුතුවද ආරම්භයේ සිටම ක්‍රමක්ෂය කර නැහැ. සන්නම් නාමය කියන්නේ අපි ව්‍යාපාරික සන්නම් නාමයක් අරන් මිලදී අරගෙන තිබෙනවා. ඒ සන්නමයට අපි පාවිච්චි කරනවා අපි. එය සඳහා ගෙවූ මුදල තියෙනවා. සන්නම් නාමය සඳහා ගෙවූ මුදල ශේෂපරිශ්‍රමයේ තියෙනවා මිලියන 200ක් අපි ගෙවලා තියෙනවා ඒකට. ඒක අස්පෘශ්‍යවත්කම. මේ අස්පෘශ්‍යවත්කම ආයතනයේ තීරණය කරලා තියෙනවා අවුරුදු 5 තුළ ක්‍රමක්ෂය කරන්න. ඒ කියන්නේ අවුරුදු 5 තුළ බෙදා හරින්න. මේ 200 පහෙන් බෙදලා එක අවුරුද්දක් බැගින් ආදායම් ප්‍රකාශන ලියා හරිනවා වියදම. හැබැයි තාම ලියා හැරීම කරලා නැහැ. તો 2009 4 එක තමයි පටන් ගත්තේ. તો අපේ ගිණුම් වර්ෂයේ පටන් ගන්න 2010 4 එක. එහෙනම් දැන්ට ගිය අවුරුද්දේ කපහැරීම කරලත් නැහැ මේ අවුරුද්දේ කපහැරීම කරලත් නැහැ. එහෙනම් වසර දෙකක් කපා හරින්න ඕනේ. හැබැයි ගිය අවුරුද්දේ කපහැරීම අපි කලින් සඳහන් කළ පරිදි මේක පෙර වරදක්. පෙර වසරේ වරදක්. පෙර වසරේ කපහරන ප්‍රමාණය පෙර වසරේ ගිය අවුරුද්දේ ආදායම් ප්‍රකාශනට යා යුතු දෙයක්. නමුත් ඒ ගිය අවුරුද්දේ ආදායම් ප්‍රකාශනට යා යුතු දේ අපි කොහොමද දැන් දාගන්නේ? හඳවාගත්ත එපෙම් දිනුමට. ගිය අවුරුද්දේ ලාභයක්නේ. මේ අවුරුද්දේ ලාභය මේ අවුරුද්දේ වියදම මේ අවුරුද්දේ ආදායම් ප්‍රකාශන හර කරන්න බෙදහැරීම් වියදම් යන සන්නම් නාමයේ භාවිත කරන භාණ්ඩ විකිණීමේ කටයුතු සඳහා නේද? හොඳයි අපි ලියමු පෙර වැඩ මේ විදිහට කරමු. පෙර වැඩ කනවා වේ කියලා අපි ගමු. සන්නම් නාමය නාමයේ ක්‍රමක්ෂය කරලා ලියමු. පෙර වර්ෂයට දැන් 200 සන්නම් නාමයේ අවුරුදු 5ක් තුල ක්‍රමක්ෂය කරනවා නම් පෙර වර්ෂ 200න් 5න් 200 බෙදීම 5 වැඩි කිරීම එක 5න් එකක් ගිය අවුරුදු ගන්න. ඒ කියන්නේ 40ක් මිලියන 40ක්. කට ප්‍රවර්තන වර්ෂය 200න් 5න් එකක් 40යි. සන්නම් නාමයේ සමුච්චිත ෂය 80ක් තියෙනවා. දැන් පෙර වර්ෂයේ කපහරන ප්‍රමාණය 40 මේක හර වෙන්න ඕනි රඳවාගත් එපයුම්. හර මේ 40
ආදායම් ප්‍රකාශනය හර සම්පූර්ණ ගන්න සමුචිත ෂේ බැර වෙනවා නේද? හරි. 40ක් ගිය අවුරුද්දේ වියදම ඒක ආදායම් ප්‍රකාශනයට අපි හර කරමු මේ රඳවාගත් එපෙම් ගිරමුට හර කරමු සන්නම් නාම ක්‍රමක්ෂය කියලා. රඳවාගත් එපෙම් ගිරමුට කියන්නට ඕනේ 40ක් සන්නම් ක්‍රමක්ෂය 40. අනිත් 40 මේ අවුරුද්දේ වියදමක් ඒක ආදායම් ප්‍රකාශනයට යන බෙදහැරීම් පිළිවෙල සන්නම් නාම ක්‍රමක්ෂය 40ක්. තුර සම්පූර්ණ ගණන 80ක් දැන් සන්නම් නාමයෙන් අඩු වෙන්න ඕනේ. ශේෂ ප්‍රශ්නේ තියෙන සන්නම් නාමයේ තියෙනව නේද? සන්නම් නාමයේ තියෙන 200ක් මේකේ 80ක් අඩු වෙන්න ඕනේ දැන්. ත්‍රිගාණ 120යි. 120 තමයි යන්නේ ජංගම නොවන වත්කම් වල අස්පෘශ්‍ය වත්කමක් වශයෙන් දාන්නේ. ඒක සන්නම් නාමය කියලා. දැන් මුලින්ම දේපොළ පෙරතු පරිණවන්නේ තම සන්නම් නාමය. තව තියෙන මිලියන 120යි. 200ක් තිබ්බා 80ක් කපහැරිය ක්‍රමක්ෂය කළා. ගිය අවුරුද්ද 40යි මේ අවුරුද්ද 40යි. ඔක්කොම 80ක් ක්‍රමක්ෂය කළා. තව 120ක් තියෙනවා නේද? හොඳයි. ඊළඟ ගැලපීම් බලන්න අංක 11. පරිපාලන වියදම් හා බෙදහැරීම් පිරිවැය අතර 3:2 අනුපාතයට ඡය බෙදහැරීම් කළ යුතුයි. අපි ඡය වියදම් බෙදුවා දැන්ට මත ඒ විදිහනේ. හරි. 12 මුදල් හා සමාන දෑ ඇතුළු මිලියන 5ක අයිරාව සමග මාස දෙක කල් පෙරන මිලියන 1ක භාණ්ඩාගාර බිල්පත් ඇතුළත්. මුදල් හා මුදලට සමාන දෑ තියෙනවා බලන්න ශේෂ පිරික්සමේ 266ක්. ඔය 266 ඇතුළත තිබෙනවලු භාණ්ඩාගාර බිල්පත් මිලියන 1ක්. ඒකේ වරදක්ද? නැහැ. හරි. එතකොට මිලියන 5ක බැංකු අයිරාවකුත් අඩු වෙලා තියෙනවා. බැංකු අයිරාව අඩු වෙන්න පුළුවන්ද? හිරව් කරන්න පුළුවන්ද මුදල් හා සමාන දෑවත්කම් වලින් බෑ. බැංකු අයිරාව වෙනම පෙන්නුම් කරන්න ඕනේ නේද? එහෙනම් අපි නම් පෙන්නුම් මෙහෙම සටහන් වල අපේ තියෙනවනේ. සටහන් වලට නම් මුදල් හා මුදල් වලට සමාන දෑ දාන්න සටහන තියෙනවා නේද? අත මෙහෙම දාමේ නම් මෙතන මුදල් ශේෂය ඊළඟ භාණ්ඩාගාර බිල්පත්. ගහන කියන විදියට භාණ්ඩාගාර බිල්පත් තිබිලා තියෙනවා මිලියන කීයක්ද? 1ක්. මිලියන 1යි. එතකොට මෙතන තියෙනවා 266ක්. ඔය 260 ඇවිල්ලා තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත් මුදල් හා සමාන දෑ අතර තිබීම හරි මිලියන 5ක බැංකු අයරාවකුත් අඩු වෙලා නේද? මිලියන 5 බැංකු අයරාව අඩු වෙලා නැතුව ඒක අඩු නොවුන නම් උත්තරේ කීයද? 266යි 5යි 271යි නේද? මුළු මුදල්ලා සමාන වත්කම් වල මුළු වටිනාකම 271යි. අර බැංකු අයරාව නැවත ගලපුවාම 271ක් එනවා. ඒකෙන් භාණ්ඩාගාර බිල්පත් එක නම් මුදල් ශේෂය කීයක් තියෙනවද? 270ක් නේ. 270යි මුදල් ශේෂය එකක්. භාණ්ඩාගාර පිළිපත් ඔක්කොම 271යි. අර පහ අඩු වුණාම මෙතන පහක් බැංකු අයර අඩු වුණාම 266 එනවනේ. ඒ පහන අපි නැවත එකතු කරනවානේ. ඒ අනුව තමයි 271ක් ආවෙද තමයි. ඒතර පහ වෙනම බැංකු අයරාවක් වශයෙන් පෙන්නන්නට ඕනේ. දැන් ඔයාලගේ මෙතන පිරෙන මුදල්ලා 266 තියෙනවනේ 266න් උතර ගලප ගන්න තියෙන්නේ හරබර ගන්න තියෙන්නේ පහ විතරයි. එක භාණ්ඩාගාර බිල්පත් තිබීම එක නිවැරදි. අතර වෙනම විශ්ලේෂණය කරලා පෙන්වන්න ඕන නිසා භාණ්ඩාගාර බිල්පත් වලගේ වෙනම මුදල් ශේෂ වෙනම පෙන්වන්න කළා. 266 තුල භාණ්ඩාගාර බිල්පත් තිබීම හරි. බැංකු අයරාව තිබීම තමයි වැරදි. ඒ බැංකු අයරාව හිලව් වෙලා තියෙන්නේ. ඉතින් බැංකු අයරාවගෙන බැර කරලා මුදල් හා සමාන දෑ වත්කම් ගිණුම හර කරනවා. તો 266ට පහ හර වුණාම 271යි මුළු ගාන. 271 එකක් භාණ්ඩාගාර බිල්පත් අර 270 තමයි මුදල්. අර පහ වෙනම ජංග වගකීම් වල පෙන්වන්නට ඕනේ නේද? හොඳයි අපි යනවා මූල තත්ත්ව ප්‍රකාශනයේට. මේ විදිහට මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංග වත්කම් වල ලියනවා මුදල් හා සමාන දෑ 271යි. ජංග වගකීම් වල ලියන බැංකු අයරාව 5යි. හරිනේ? 270කින් පහ අඩු කරාම 266 එනවා නේද?
එහෙම තමයි 260යි ඇවිත් තිබුණේ කලින්. හරි නේද? හොඳයි. ඊළඟ ගැලපීම් බලන්න අවසාන එක මිලියන 4ක ආපසුවම ලෙජරට පිටපත් වෙලා නැහැලු. ආපසුවම දිසටහන් තබල නැහැ. මිලියන 4ක ආපසුවම මේගොල්ලෝ සටහන් තබල නැහැලු. ඒතර ආපසුවම දිසටහන මොකද්ද කියන්නකෝ? අහන්න ආපසුවම ගණදුරු කරුව ආපසුවම කිනුම හර ණයගැතිය බැර නේද? ආපසුවම කිනුම හර වෙනවා ණයගැතෙන්න බැර වෙනවා. එහෙනම් අපි ආපසුවම වාර්තා කරන්න විකුණුම් ආදායම සොයනකොට දැන් අතර ශේෂ පරීක්ෂණයේ තියෙන විකුණුම් 464 තුල ආපසුවම ගලපලා නැහැ කියලා කියන්නේ නේද? අපි දැන් මෙතන පෙර වැඩවල මෙහෙම විකුණුම් ආදායම ගන්නකොට විකුණුම් පාලින් තමයි ආපසුවම අඩු වෙන්න ඕනේ. ආපසුවම 4ක් තිබිලා තියෙනවානේ 4. ඔන්න ආපසුවම 4 අපි අඩු වෙනවා විකුණුම් වලින්. ආපසුවම කිරීම හර ණයගැතියන්ට බැර වෙනව නේද? ආපසුවම කිරීම හර ණයගැතිය බැර වෙනවා කියන්නේ මෙතන ණයගැතියන්ගේ අඩු වෙන්න ඕනේ 4ක්. ණයගැතිය තුන 168ක් මේකේ 4ක් අඩු වෙනවා. දැන් ණයගැත ශේෂයකද 164යි. අපේ ජංගම වත්කම් වල දාගන්නට ඕනේ. ණයගැතිය 164ක්. හැබැයි දැන් ඊට කලින් අපි ණයගැතිය ගැලපීම කරලා තියෙනවා 218ක් අපි අරගෙන තිබුණා. ඒ 218 අරන් තිබුණේ අර නැහිමි හිලව් කිරීම කරලා නමුත් ණයගැතියන් සම්බන්ධ තව ගැලපීමක් තියෙන නිසා අපි අර ණයගැතිය ගැලපීම කළ පෙර වැඩවලම ඒ ගැලපීම කරලා පෙන්නමු ආපසුවම 4. උතර ලේසි ණයගැතිය ගැලපීම කරන පෙර වැඩ තියෙනවා මෙතන. මෙතන අපි නැවත නිවැරදි කිරීමක් කරමු මේ විදිහට. නිවැරදි ණයගැතිය ලබා ගන්න ලේසි. මම මෙතෙන්දී මේ ණයගැතිය කිරීමටම දාගන්නම් ඒ ආපසුවම වටිනාකම්. ඒතර මේ නිවැරදි ණයගැතියන් වටිනාකම අපට ලේසියම ගන්න පුළුවන්. අපි කලින් මේ ආපසුවම ගැලපීම අමතක කරලා කිරීම තුරණය කරලා තියෙන්නේ. ආපසුවම ගැලපීමක් කරලා මියමු. නේද? එතකොට බලන්න ආපසුවම ගැලපීම කළාම වටිනාකම වෙන්නේ කීයද කියන එක. දැන් අපි බලමු ආපසුවම 4 ආපසුවම කිරීම හර වෙනවා. ණයගැතියන්ට බැරි වෙනවා නේද? ආපසුවම 4යි. ආපසුවම කිරීම හර ණයගැතිය බැර. ඒත් දැන් ණයගැතියන්ගේ ශේෂය කීයක් වුණාද? හර 218යි 218න් 4 අඩු වුණාම මෙතන 8යි. දෙසිය 14යි තොරනේ නේ 214යි වෙන්නේ 218 නෙමෙයි දැන් 214යි වෙන්නේ මොකද ආපසුවම 4 අඩු වෙන්නේ පැමිණිලි නතර ආපසුවම කිරීම හර ණයගැතිය බැර. ඒත් ණයගැතියන්ගේ සුද්ධ වටිනාකම 214යි. දැන් අපි දාගමු මුළු තත්ත්ව ප්‍රකාශන ණයගැතිය කියලා 218 වෙනුවට 214 වෙන්න ඕනි. මේකත් නිවැරදි කරමු මෙතන 214 වෙනවා දැන් නේද? ණයගැතියන්ගේ වටිනාකම. හරිනේ 214යි නේද? හොඳයි. ඒ ගැලපීමත් කරලා ඉවරයි. දැන් අපිට තියෙන ඊළඟට තියෙන්නේ ශ්‍රේෂ්ඨ පරිස්ථිතියේ ඉඳන් සංඛ්‍යා 15ට ඇතුළත් කරගෙන එක නේද? දැන් මේ වන විට අපි ගැලපී සටහන් වල තියෙන සංඛ්‍යා ඇතුළත් කරලා අවසానයි. දැන් අපි ශ්‍රේෂ්ඨ පරිස්ථිතිය උඩ ඉඳන් තොරතුරු ඇතුළත් කරගෙන ඉමු. විකුණුම් 464 දාගන්න විකුණුම් දාන ස්ථාන තුල පෙර වැඩවල විකුණුම් දාන ස්ථානය තුල දාගන්න විකුණුම් 464ක් විකුණුම් 464යි. ඒ ආපසුවම 4 අඩු වුණාම 464 විකුණුම් නේද? ආදායම් ප්‍රකාශනයට දාගන්න විකුණුම් කියන තැන 460ක්. ආදායම් ප්‍රකාශනයේ විකුණුම් 460යි. ඒතර විකුණුම් පිළිවෙල 100 නම් 360යි දරලාභය. නේද? ඊළඟට විකුණුම් හරි. ගෙවිතු ආදායම් බදු හරි, වියදම් හරි, ගෙව බදු හරි, දේපල පෙරේද උපකරණ 1350 වෙනක් පිරිවැය අවුරුදු අගශේෂිත සමුච්චය 200ක්. අපි මේක සටහන් වල දාලා පෙන්වමු. සටහනක් අපි දැම්ම නේද? දේපල පෙරේද උපකරණ වෙනුවෙන් පුංචි සටහනක් අර සාමාන්‍ය සටහන නෙමෙයි. ඒකට දෙමු දාමු පිරිවැය සමුච්චිත ශය කියලා දාගමු. පිරිවැය වෙනවා 1350ක් සමුච්චය 200යි.
පිරිවැය 1350යි සමුච්චය 200 අඩු කළාම ප්‍රධාන නගය 1150යි නේද? 1150යි. ඒ 1150 අපි දාගමු මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම් වශයෙන්. මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම් වශයෙන් දාගන්න ඕනේ. දේපල පෙරේත උපකරණ 1150යි නේද? ඊළඟට තිබෙනවා ඊළඟට තියෙන අයිටම් එක තමයි බැංකු ණය. බැංකු ණය අපි විතර දැම්මා. ණය ගැතුව අපි දැම්මා. ගෙව් ලාභාංශ. ගෙව් ලාභාංශ හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ තිබ්බම රඳවාගත් ලාභයෙන් අඩු කරනවා නේ. දැන් අපි මෙතන මොකද කරන්නේ? රඳවාගත් ඉපයීම් ගිණුම හර කරමු. රඳවාගත් ඉපයීම් ගිණුම අපිට ළඟ තියෙනවනේ. එතන හර කරන්න. රඳවාගත් ඉපයීම් තීරණය අඩු කරනවා වෙනුවට රඳවාගත් ඉපයීම් ගිණුම හර කරන්න. ගෙව් ලාභාංශ කියලා ඉලක්කම කීයද? ගෙව් ලාභාංශ වටිනාකම 90යි. 90 ආකාර කරනවා. ඊළඟට බලන්න මොකක්ද තියෙන්නේ කියලා. තොගය අපි ඇතුළත් කළා. සාමාන්‍ය කොටස් පාදන අපි ඇතුළත් කළා. රඳවාගත් අපි ඇතුළත් කළා. හිමිකම් කොටස් නිකුත් කිරීම අහෝසි වුණා. සන්නම් නාමය අපි වාර්තා කළා. මුදල් හා මුදලට සමාන දේ වාර්තා කිරීම කළා. දැන් අපිට ඊළඟට අවසන් පියවර වශයෙන් කරන්න තියෙන එකතු කිරීම කාර්යය කරන්න. ආදායම් ප්‍රකාශනයේ මූල තත්ත්ව ප්‍රකාශනය එකතු කරන්න ඕනේ නේද? ඊට කලින් අපි ආදායම් ප්‍රකාශනට යායුතු අයිතමෙන් පෙරවඩවල තියෙන ඒවා එකතු කරලා ගන්නට ඕනේ. එකිනෙක අපි කරමු. රඳවාගත් ඉපයීම් ගිණුම වල වෙන ගැළපෙන්නේ නැහැ. මේක තුලනය කරලා ගන්නේ නම් අවසාන ශේෂය. තව එක දෙයක් මේකට ඇතුළත් වෙන තියෙනවා. මොකද්ද? මේ අවුරුදු ලාභේ නේද? ඒක අපි දැන් තොම් තුලනය කිරීම නොකරමු. ප්‍රකාශිත ප්‍රාර්ථනා ගිණුම ගිණුම අපි අමුතුව යායුතු දේවල් නැහැ. ඒක අපි තුලනය කරන්න පුළුවන්. 0.5 1යි නේද? 1550යි. පහළට ගෙනා ශේෂය 1550යි. ඊළඟට ගෙනා ශේෂය 1550යි නේ. මේක දාගන්න මූල තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රකාශිත ප්‍රාර්ථනා තුල දාගන්න 1550ක්. සාමාන්‍ය කොටස් 1550 මිලියන නේද? හරි. ඊට පස්සේ බලන්න තව එකතු කරන්න තියෙන දේවල් තියෙනවා. පෙර වැඩවල එක් වියදම් ශීර්ෂය එකතු කරන්න ඕනේ නේද? බෙදහැරීම් පිරිවැය, පරිපාලන පිරිවැය, මූල්‍ය පිරිවැය, වෙනත් පිරිවැය තියෙනවා නේද? බලමු අපි බෙදහැරීම් පිරිවැය එකතු කරලා ඉලක්කම කීයද කියලා. මෙහෙම ගමු. 40 ධන 20 ඍණ 12 ධන 2 ධන 40 එකතු වෙනවා 90ක් නේද? බෙදහැරීම් පිරිවැය 90යි. පරිපාලන වියදම් වල එකතුව 2යි 6ක 72යි. මූල පිරිවැය 13යි. වෙනත් පිරිවැය 10යි නේද? දැන් ওই තොරතුරු දාගන්න බලන්න එනවා ආදායම් ප්‍රකාශනයේට. ආදායම් ප්‍රකාශනයට දාගන්න මේ විදිහට. බෙදහැරීම් පිරිවැය 90යි. ඊළඟට පරිපාලන පිරිවැය කීයද කිව්වේ? පරිපාලන පිරිවැය 72යි. වෙනත් වේදන් තිබුණා 10ක්. මූල වේදන් තිබුණා 13ක් නේද? ඒතර මේ එකතුව බලන්න 3 2 5යි 10යි 18යි 185ක් නේද? 185 අඩු කළාම බලන්න බදු පෙර ලාභය කීයද කියලා 10න් 5 ගියම් 5යි 15න් 8 ගියම් 7යි 175යි නේද? බදු පෙර ලාභය ආදායම් බදු ඉලක්කම දැන් කලින් තිබුණා. වසරේ ආදායම් බදු ඉලක්කම කීයද? මිලියන 40යි නේද? මිලියන 40 මේ කලින් තිබු සංඛ්‍යාවක් කියලා තියෙන්නේ. මිලියන 40යි මෙතන තිබුණේ කලින් ගාන. 40 අඩු කළාම වසරේ
සුද්ධ ලාභය එනවා 135ක් නේද? වෙනත් විස්තර ආදායම් නැහැ 135යි මුළු විස්තර ආදායම නැත්නම් ලාභය. මුළු විස්තර ආදායම නියෝජනය කරන්නේ ලාභය. හරි නේද? සුද්ධ ලාභය. ඔය සුද්ධ ලාභය හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේදී නම් අපි රඳවාගත් ඉපයීම් තීරුවට ඇතුළත් කරනවා. මෙතන රඳවාගත් ඉපයීම් ගිණුම බැර කරන්න පුළුවන් අපිට. රඳවාගත් ඉපයීම් ගිණුම අපි ළඟ තියෙනවනේ. එතන බැර කරන්න පුළුවන් සුද්ධ ලාභය කියලා නේද? රඳවාගත් ඉපයීම් ගිණුමටම බැර කරනවා සුද්ධ ලාභය 135ක් තියෙනවනේ මේ අවුරුද්දේ. ඒක සුද්ධ ලාභයම ලාභ හලා පමණයි හේතුව වෙනත් විස්තර ආදායම් නැති නිසා. දැන් අපිට රඳවාගත් ඉපයීම් ගිණුම තුලනය කරන්න පුළුවන් 3යි 435යි බැර එකතුව 435 අර පැත්තට ගියාම බලන්න මෙතන වෙනස 5යි නම් මෙතන 13 5යි වෙනස තියෙන්නේ. රඳවාගත් ඉපයීම් ගිණුමේ අවසාන ශේෂය 5යි මිලියන 5ක් පමණයි ඉතුරුලා තියෙන්නේ නේද? ඒක තමයි යන්නේ මූල තත්ත්ව ප්‍රකාශනයේ සංචිතයක් වශයෙන් අපි දාන්න ඕනේ. මූල තත්ත්ව ප්‍රකාශනයේ සංචිතයක් වශයෙන් අපි දාමු. රඳවාගත් ඉපයීම් කියලා පහක් තියෙනවා නේද? මේ ගන්න එක සංචිතයයි තියෙන්නේ නේද? වෙන සංචිතය තුනක් තිබුණේ නැහැ. හොඳයි. අපි ඊළඟට බලමු මූල තත්ත්ව ප්‍රකාශන එකතු කිරීම කරන්න ජංගම නොවනවත්කම් තියෙනවා දෙකක්. එකතු බලන්න 0යි 5යි 2යි 7යි 2යි 1යි 1270ක්. ජංගමවත්කම් තියෙනවා තොගේ ණයගැතිය මුදල් නේද? එකතු ගන්න 1යි 5යි 10ක 11ක් ඉතුරුයි 5යි 515ක්. ඒතර මුළු වත්කම් වල එකතු වෙනවා 5යි 2යි 8යි 5යි 2යි 7යි 1යි 1785ක්. සාමාන්‍ය කොටස් පාදනය තියෙන 1550ක්. අඳවාගත්ත පෙම් පහක් තියෙනවා එකතුව මේ පහ මෙතන ගත්තාම එකතුව 1555 හිමිකම 1555 හිමිකම. ජංගම නොවන වගකීම් තියෙන එකක් 104යි. ජංගම වගකීම් කීපයක් තියෙනවා අපි එකතු කරලා ගමු. බලන්න ජංගම වගකීම් වල එකතුව කීයද කියලා. 2 ධන 26 ධන 13 ධන 30 ධන 50 ධන ජංගම වගකීම් 126ක් තියෙනවා නේද? 126යි 126යි නේද? මුළු හිමිකම් හා වගකීම් වල එකතු බලන්න කීයද කියලා 10යි 15 එකක් ඉතුරුයි 6යි 2යි 8යි 5යි 6යි 7යි 1785යි. හරි නේද? මුළු ස්කන්ධය හා වගකීම් වල එකතු 1785යි මුළු වත්කම් වල එකතු 1785යි. මුළු තත්ත්ව ප්‍රකාශනයේ සමාන වෙනවා නේද? අපින් තව එක පිළිතුරක් අපෙන් අහලා තිබුණා ප්‍රශ්නේ. ඒ තමයි මූල්‍ය ප්‍රකාශනවල ආදායම් ප්‍රකාශනවල ඇතුළත් කළ අයිතමයන්ගේ හෙළිදරව් කිරීම කීපයක් 4ක් කරන්න කියලා. ආදායම් ප්‍රකාශනවල ඇතුළත් කළ අයිතමයන් වශයෙන් හෙළිදරව් කරන ඒවා ප්‍රධාන වශයෙන් මොනවාද? විශේෂයෙන්ම බදු පෙරලාභයෙන් අඩු කළ වියදම් වලින් අනාවරණය කළ වියදම් තියෙනවා මේ ගානේ. එයින් 4ක් දක්වන්න කියලා කියන්නේ නේද? මේ ගාන හැටියට බදු පෙරලාභයට හර කළ වියදම් අතර අනාවරණය කරන්න පුළුවන් වියදම් අපි හොයාගමු මෙන්න මෙතනින්. පෙර වැඩවල අපි දාපු අයිතමයන්. ඒතර බලන්න අනාවරණය කළ වියදම් මෙතන තියෙනවා නේද? මෙතින් ෂෙයාර් වීම ඔක්කොම තියෙනවා 50ක්. ෂෙයාර් වීම 50 අනාවරණය කරන්න පුළුවන්. වගකීම් සාතික දෙක අනාවරණය කරන්න වෙනවා. දෙකයි. ඊළඟට සන්නම් නාමයේ ක්‍රමක්ෂය 40යි 3යි. ඊට පස්සේ බැංකු ණය පොලි 4යි. ඊළඟට කල්බත් තොගලි හැරීම් 5යි. 4ක් තමයි අපෙන් අහලා තියෙන්නේ නේද? වටිනාකම එක මත තියාගෙන ෂෙයාර් 50යි, වගකීම් සාතික 2යි, තොගලි හැරීම් 10යි, ණය පොලි 13යි නේද? හරි. අපි අනාවරණය කරමු. අවසාන උත්තරය වශයෙන් ෂෙයාර් වීම රුපියල් මිලියන 50යි ණය පොලි 13යි
එතකොට ලියහැරීම් 10යි වගකීම් සහතික 20යි නේද? ප්‍රධාන වශයෙන්ම අයිතමයන් 4ක් වෙන් අහලා තියෙනවා. අන්තර කල්පතු වාරික 12යි තෝරලුවත් සන්නම් නාම ක්‍රමක්ෂමය තිබුණා 40ක් නේ. ඔන්න ඔය විදිහට තමයි අභ්‍යාසයේ අපෙන් බලාපොරොත්තු වෙන උත්තරේ සම්පූර්ණ වෙන්නට ඕනේ. දැන් බලන්න සම්පූර්ණ පිළිතුරු පහම මම ආපහු වෙන්නම්. පිළිතුරු පහම ඉදිරිපත් කළ ආකාරය බලන්න. මුලින්ම අපෙන් අහලා තිබුණු පිළිතුර තමයි රඳවාගත් එපේම ගිලුමයි කාද සාමාන්‍ය කොටස් පාදන ගිලුමයි. මේ තියෙන ගිලුම් දෙක. මේක හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයක් අහලා තිබුණේ නැහැ. ඊට පස්සේ අපෙන් අහලා තිබුණා ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය හැදුවා මේ තියෙන්නේ. විකුණුම් 460යි විකුණුම් පිරිවැය 80යි 360යි වෙනත් ආදායම් වියදම් අඩු කරලා තියෙනවා. බදු පෙර ලාභය 175යි බදු අඩු කළාම බදු පසු ලාභය නැත්නම් කාලක්ෂේත්‍ර සුද්ධ ලාභය 135යි වෙනත් තිබුණේ නැහැ. විස්තීර්ණ ආදායම් නේද? ඊට පස්සේ අපෙන් අහලා තිබුණා මූලතත්ත්ව ප්‍රකාශනය මේ ආකාරයට ආවේ වත්කම් 1785 මිලියන හිමිකම් හා වගකීමුත් මිලියන 1785යි නේද? ඔය විදිහට තමයි ගණන සමාන වුනේ. හරිද? හොඳයි. අපි තවදුරටත් ගැලපුම් සටහන් සහිත මූල ප්‍රකාශන අපි ඉදිරි ඒක තුලින් සාකච්ඡා කරමු.